අර අපේ තියෙන උද්දච්චකමට අපි ඔය කිරගන්නේ නැත්තේ. කෙනෙක් මාස්කයක් දාගෙන යනකොට මේ දාන අනිත් එක hina වෙනවා. ඒ උගේ මෝඩකම. උගන්නන්න පටන් ගන්න ඉස්කෝලේ යනකොටමයි. මට උගන්නද්දි මං ඉබේම ගුරුවරයෙක් වුණා. කොහෙන් හරි රස්සාවක් ඉල්ල ගන්න තමයි ඉගෙන ගන්න. කුරුණෑගල නගරයේ ළමයින්ට තමයි මගේ සම්පූර්ණ සාන්ද්‍රණය කළා තියෙන්නේ. මොකද මම දැන් නුවර කරන්නේ පුනරීක්ෂණ පන්තියක් විතරයි. ඕනකට වඩා දේවල් ඕනෙම නැහැ කියලා තියෙනවානේ. මහාචාර්ය සුධීර් කුමාර් වර්මා කියන පුද්ගලයාගේ අන්තිම ටෙලිෆෝන් කෝල් එකේ මිනිහෙකුට ආගමක් අවශ්‍යයි. ඇයි? මම මේ අධ්‍යාපන ක්‍රමය ගැන සම්පූර්ණ අසතුටුයි. දැන් අද සිලබස් එක මෙච්චර ලොකු නම් ප්‍රශ්න පත්තරේ මෙන්න මෙච්චරයි. අයිබෝන් කීර්ති සර්. අයිබෝන්. ඉතින් සර් මේ කොවිඩ් වසංගතයත් එක්ක සර්ගේ එදිනෙදා ජීවිත කටයුතු වලට මොකද වෙන්නේ? කොවිඩ් වසංගතය ඇත්ත වශයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා තාමත් මේ ඒ වසංගතේ නිසා කරදරයක් නොවිච්ච ගැන වේද කියන්න දන්නේ නැහැ. පරිස්සම් වෙලා ඉන්නවා. මොකද සෞඛ්‍ය නීති රීති කියන්නේ මේ ඒගොල්ලන්ට ආවට ගියට දාපුවා නෙමෙයිනේ. ඒගොල්ලෝ ඒ ක්ෂේත්‍රයේ විද්වතුන්. ඒ අය මෙහෙම වෙන්න කියලා නිරන්තරයෙන් දැනුම් දෙනවා. ඇත්ත වශයෙන්ම මම ඒව අකුරටම පිළිපදිනවා. ඒ නිසා වෙන්න ඇති මම තාමත් ආරක්ෂා වෙලා ඉන්නේ. අනිත් එක ඒව අකුරටම පිළිපදින්න ඇයි අපිට බැරි? අර අපේ තියෙන උද්දච්චකමට අපි ඔය කිරගන්නේ නැත්තේ. කෙනෙක් මාස්කයක් දාගෙන යනකොට මේ දාන අනිත් එක hina වෙනවා. ඒ උගේ මෝඩකම. අනිත් එක අපි දැනගන්න ඕනේ අපි ආරක්ෂා වෙන්න මේ දේ කළ යුතු නම් මම මේ දේ කරනවා. ඒකට අනිත් අය මොනවා කියයිද? මොනවා හිතයිද? මම මෙහෙම ගියොත් මොනවා හිතයිද? දැන් මං හිතුවා මං සම්පූර්ණයෙන් වහගෙන යනවා ඇස් දෙක විතරක් අරගෙන. ඒක මට හොඳ නම් මම එහෙම කරනවා. එතකොට මම මෙහෙම ගියොත් අනිත් අය මොනවා හිතද? අනිත් අය මොකුත් හිතන්නෙත් නැහැ. ඒක මගේ තියෙන මේ හීනමානය. මට මේක හොඳයි කාටවත් වරදක් නෙමෙයිනේ කරන්නේ. අපි පුරුදු වෙලා නැහැ එහෙම කරන්න. ඒ නිසා මම හැමෝටම කියන්නේ මේ නීති රීති අනුගමනය කරමින් ඊටත් වඩා තව ආරක්ෂිතව තමුට ජීවත් වෙන්න පුළුවන් ආකාරවලට තමුන් මේ දේ කරන්න. අරයා මොනවා හිතයිද මොනවා හිතයිද මේ මෙහෙම කරයිද එහෙම ගණන් ගන්න එපා. ඒ මනුස්සයට කවදාත් ඉස්සරහට යන්න බෑ. ඉතින් ඇත්ත වශයෙන්ම මම මේ දවස්වල මගේ ඔය ඔන්ලයින් පන්ති ටිකක් පටන් ගත්තා. ඒක බොහොම සාර්ථකව කෙරීගෙන යනවා. මං හිතන්නේ දැන්ට මේ අද හෙටම අර අපේ තිබිච්ච පන්ති ක්‍රමය කරගන්න පුළුවන් වෙයි කියලා. අවසර දුන්න වුණත් මං හිතනවා මේ වෙලේ ඒක පටන් ගන්න හොඳ නෑ කියලා. මොකද මේ අපේ ගොඩක් කට්ටියගේ චාරයක් නෑ නේද? ඒක නිසා අපිටත් කොන්ට්‍රෝල් කරන්න බෑනේ. අපිට කොන්ට්‍රෝල් කරන්න සීමාවෙන් ඈතට යනවා සාමාන්‍ය පන්ති පැවැත්වුවොත්. ඒ නිසා ඉතින් මේ දවස්වල ළමයින්ගේ අර ළමයි එකතැන ලොක් වෙලා ඉන්න නොදී පොඩ්ඩක් ඉස්සරහට ගෙනියන්න අපි යම්කිසි වැඩ පිළිවෙලක් කරගෙන යනවා. සර් එතකොට ටියුෂන් ශාස්ත්‍රයට ඇවිල්ලා කොයිතරම් කාලයක් වෙනවද? ඇත්ත වශයෙන්ම මම මේ උගන්නන්න පටන් ගන්න ඉස්කෝලේ යනකොටමයි. ඒ කියන්නේ මම ගම්පහ අනුබද්ධ කරගෙන තමයි ඉගෙන ගන්නේ. ගම්පහදී සාමාන්‍ය පෙළ මට්ටමේ මට ගුරුවරයෙක් හම්බ වෙනවා. ගණිත ගුරුවරයෙක් ජෝර්ජ් විජේ ගුණවර්ධන කියලා. එතුම තමයි මං හිතන්නේ මට නියම පදනම මේ මනසට හදලා දුන්නේ. ඊට පස්සේ ජෝර්ජ් විජේ ගුණවර්ධන ගාව O level පාස් වුණාට පස්සේ ඒස මට ආරාධනය කළා එයාගේ ආයතනයේ භෞතික විද්‍යාවේ රසායන විද්‍යාව උගන්වන්න සාමාන්‍ය පෙළ ළමයින්ට. ඔය 1970 ගණන් වල මට හරියටම දැන් අවුරුදු මතක නෑ. එහෙම ඉඳද්දී අපිට මේ මගේත් එක්ක ඒ ලෙවල් ඉගෙනගත්තු මගේ හොඳ මිත්‍රයෝ. ඔය මිත්‍රයින්ටත් ඔය බැරි දේවල් මං කියා දෙන්න ගිහිල්ලා අන්තිමට මේ මිත්‍රයින්ටත් පන්තියක් කරන්න වුණා අපේ ගෙදර. ඒ මිත්‍රයින්ට අපේ ගෙදර පන්තියක් කරද්දී ඉබේම මම ගුරුවරයෙක් බාටපත් වුණා. අපි උසස් පෙළ කළාට පස්සේ මගේ යාළුවෝ ඉන්නවා හරියට පාස් වෙච්ච නැති කට්ටිය. ඒ අයගේ ආරාධනෙන් ඒ අයට මම
පන්තියක් කළා. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපේ කාලේ විෂයන් 4ක් කරන්න ඕනේ. එතකොට ඒ විෂයන් 4ම මම ඉගෙනුවා ඒගොල්ලන්ට. ඔහොම උගන්වද්දී මේ අපිට කොහොමත් රසායන විද්‍යාවට අපි ටිකක් අපේ පාසල විශේෂයි. ඒ කියන්නේ අදත් මම අම්මා වගේ සලකන ගුරුතුමියක් තමයි මිසිස් වල්ලිපුරම් කියන්නේ. අපි වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහාවිද්‍යාලය ඉගෙන ගත්තේ. ඒ විද්‍යාලයට අම්මා කෙනෙක් වගේ තමයි වල්ලිපුරම් ටීචර් හිටියේ. ඒ වල්ලිපුරම් ටීචර් හින්දා ওই මුළු ස්කූලෙම හැමෝම රසායන විද්‍යාවට විශේෂ දක්ෂතාවයක් දැක්වුවා. මටත් ඒක තිබුණා. අපේ මිතුරු මිත්‍රයන් හැමෝටමත් තිබුණා. ඒකින්ද අපි අනිවාර්යයෙන්ම අපි ඕන කෙනෙකුට රසායන විද්‍යාව උගන්වන්න පුළුවන්කම තිබුණා ඒ කාලේ. ඒ අතරතුර මම ඉතින් භෞතික විද්‍යාවටත් කැමැත්තක් දැම්මා. ව්‍යවහාරික ගණිතයටත් මගේ විශේෂ කැමැත්තක් තිබුණා. ඔහොමම තියදී අපි අහවල් විෂයෙන් ඉස්සරහට යනවා කියලා හිතන්නේ නැතුව ওই හැම විෂයෙම මම යාළුවන්ට ඉගෙනුවා. ඔහොම යාළුවන්ට උගන්වද්දී මම ඉබේම ගුරුවරයෙක් වුණා. ඊට පස්සේ මම SOS පෙළ පාස් වෙච්ච හැටි මගේ යාළුවෝ ඕගනයිස් කරලා මට පන්තියක් ලෑස්ති කර දුන්නා. මේ මං හිතන්නේ 1977 ඉඳලම මම මේ වෙනතෙක් උසස් පෙළ උගන්වනවා. මම විශ්වවිද්‍යාලයට යන්න පෙර තමයි මේ ඉගෙනීම පටන් ගත්තේ. ඒ කාලේ ඇත්ත වශයෙන්ම මම රසායන විද්‍යාවයි භෞතික විද්‍යාවයි දෙකම උගන්වන්න හිටියා. ඒ අතරතුර ප්‍රීති හපුවරච්චි කියලා මගේ යාළුවෙක් පියෝ ඇප්ලයිඩ් කර හිටියා. එයාගේ පන්තියේ ඇප්ලයිඩ් මැත්සුත් මම ගිහිල්ලා සමහර අවස්ථාවලදී උගන්වලා තියෙනවා. ඔහොම ඉඳලා අන්තිමට මම විශ්වවිද්‍යාලයට එන කාලෙ වෙනකොට භෞතික විද්‍යාව විතරක් තෝරගත්තා ඉදිරියට යන්න. දීර්ඝ කාලයක්. ඔව් සර්. මට කියන්නකෝ සර් මේත් එක්කම විදුලි බල මණ්ඩලයට සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි? ඇත්තෙම මම කැම්පස් එකේ යන කාලෙත් හොඳට ටියුෂන් පන්ති කරනවා. මං ගම්පහ තමයි ওই ටියුෂන් පන්ති පටන් ගත්තේ. මම සිකුරාදාට ලෙක්චර්ස් ඇරලා ගම්පහ යනවා. ඇවිල්ලා පන්ති කරලා ඒකම ඔය තව අපේ ක්‍රීඩා ඇක්ටිවිටීස් තිබුණා. ඒවත් කරලා ආපහු ඉරිදා රැයට කැම්පස් එකට යනවා. ඔහොමම ඉඳලා මේ විශ්වවිද්‍යාලයෙන් අවුට් වුණාට පස්සෙත් මම වෙනම රස්සාවකට යන්න හිතුවේ නැහැ. දැන් අද කාලේ වගේ නෙමෙයි. ඒ කාලේ දැන් අද ඉගෙන ගන්න හැම ළමයෙක්ම වගේ අර යපුම් මානසිකත්වයෙන් ඉන්නේ. ඒ කියන්නේ කොහෙන් හරි රස්සාවක් ඉල්ල ගන්න තමයි ඉගෙන ගන්න. අද කාලේ අධ්‍යාපනය තුල නෑ මේ තව කට්ටියට රස්සා දෙන්න පන්නරය ලබන ආකාරයට ඉගෙන ගන්න උදවිය. ඉතින් ඒක මං හිතන්නේ රටේ තියෙන අභාග්‍යයක්. දැන් මට තිබුණේ මට මගේ විදිහකට යන්න පුළුවන් කියන අදහස තමයි. ඉතින් කැම්පස් එකෙන් අවුට් වෙලත් මම දිගටම ටියුෂන් පන්ති කර හිටියා. ඔය කාලේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාපීඨයේ ලොකු ගුරු හිඟයක් තිබුණා. ඒ නිසා මගේ ගුරුතුමා මහාචාර්ය ජයසේකර මට කිව්වා මේ පොඩ්ඩක් ඇවිල්ලා ටික කලක් ස්ටාෆ් එකේ වැඩ කරන්න කියලා. ඒ ගමන් මං කිව්වා මට සර් මේ ටියුෂන් පන්ති තියෙනවා. ඔයා ඉතින් ඒක කරගන්න පුළුවන්. මේ දවස් කීපයක් හරි ඇවිල්ලා උගන්වන්න. මේ ළමින්ට විශේෂයෙන් ප්‍රැක්ටිකල් කරන්න කට්ටිය නැහැ. ඒ ගමන මේ සම්පූර්ණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාපීඨයේ විදුලි ඉංජිනේරු කොටසේ ප්‍රැක්ටිකල් කොටස සම්පූර්ණ බාරව කාලයක් මට වැඩ කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ මම ආපහු ඉතින් ටියුෂන්ම කරගෙන යද්දී අපි විවාහ වුණාට පස්සේ අපි නෝන තමයි මේ දවසක් මේ පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා විදුලි බල මණ්ඩලයට ඉංජිනේරු බඳ ගන්නවා කියලා ඇප්ලිකේෂන් එයාම හදලා මට මේ කිව්වා මේක අස්සම් කළා ඔයා දාන්න කියලා. ඉතින් මම දැම්මා. හැබැයි දැම්මට මට විදුලි බල මණ්ඩලයට යන්න එහෙම හිතිලා තිබුණේ නැහැ. ඊට පස්සේ ඉන්ටර්විව් එකට කෝල් කරලා තිබුණා. නෝන මහත්තයා මට කිව්වා මේ ඔයා ඉතින් ඉන්ටර්විව් ගියා කියන්නේ විදුලි බල මණ්ඩලයට ගියා නෙමෙයි ඔකටත් යන්න කිව්වා. ඒකත් ගියාට පස්සේ ඔන්න තෝරාගත්ත අහවල් දා ඉඳන් වැඩට එන්න කියලාත් ලිපියක් ආවා. ඔන්න ওই වෙලාවේ තමයි මට ලොකු ප්‍රශ්නයක් වුණේ මේ මගේ මේ මම දැන් ගාක් ටියුෂන් නුවර යකුණාගල දියුණු කරගෙන තිබුණේ. ඊට පස්සේ ඉතින් මේ දැන් මේකට යනවද නැද්ද කියලා දෙගිඩියාවෙන් ඉන්නකොට
විවිධ ඉතින් අර පවුල්ට සම්බන්ධ කට්ටියන්ගේ විශේෂයෙන්ම ඔය මම ඒ කාලේ බොහොම ළඟින් ඇසුරු කරා RIT අලස් කියන මහත්මයාව. එතකොට ඒගොල්ලන්ගේ ඒ ෆැමිලි එකේ කට්ටියත් අපි බොහොම ළඟින් ආශ්‍රය කළා. ඉතින් ඒ අලස් අංකල් කියලා කියන්නේ අලස් අංකලුත් දවසක් මට කිව්වා මේ කීර්ති ඔයා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් යන එක ෆැමිලි එකට හොඳයි. මේ කියලා හොඳ උපදෙසකුත් එතුමා මට දුන්නා. මං ඒ වෙලේ තීරණය කළා මම ඒ විදිහට යනවා කියලා. ගිහිල්ලා බලනවා කියලා හිතාගත්තා. වීකෙන්ඩ් එකේ විතරක් පන්ති කරලා. ඉතින් එහෙම තමයි 1986 මම විදුලි බල මණ්ඩලයට බැඳුනේ. ඉතින් විදුලි බල මණ්ඩලයට බැඳිලා විදුලි බල මණ්ඩලයේ ඉතින් රස්සාව තුලත් මට හරිම ඉන්ට්‍රෙස්ටිං. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයේ මම මුලින්ම ආරම්භ කරපු තනතුරු ගණනාවක් දරපු කෙනෙක්. ඒ කියන්නේ මේ මාව ඉස්සෙල්ලාම ගිහින් වැටුණෙත් අලුතෙන්ම පටන් ගත්ත ඒකකයකට. ඒ ඒකකේ ඒ මගේ තනතුරට නමකුත් නැහැ. මට හිටියා හොඳ බොස් කෙනෙක් අශෝක පෙරේරා කියලා. අශෝක පෙරේරා මහත්තයා දවසක් මට කිව්වා ඔයා දැන් අපේ AGM ට ලියුමක් ලියන්න නම දාලා යටට EE heavy maintenance කියලා නම දාන්න කිව්වා. ඊට පස්සේ AGM උත් ඔයාට රිප්ලයි කරලා එවයි EE heavy maintenance කියලා. එතකොට ඉබේම ඔයාගේ නම රෙජිස්ටර් වුණා වෙනවා EE heavy maintenance කියලා. අදටත් තියෙන ඒ EE heavy maintenance කියන යුනිට් එක පටන් ගත්තේ ඔන්න ඔහොමයි. ඔය යුනිට් එක ඉන්න කාලේ විදුලි බල මණ්ඩලේ පටන් ගන්නවා මේ මානව සංවර්ධන ඒකකයක්. ඕකටත් විදුලි ඉංජිනේරුවෙක්ව අවශ්‍ය කරලා තියෙනවා. ඒ වකට විදුලි බල මණ්ඩලේ සාමාන්‍ය අධිකාරි වශයෙන් හිටපු මේ විජේමාන මහත්තයා මට දවසක් කතා කරලා කියනවා මේ ඔයා තමයි මේකට සුදුසුම. ඉතින් මාව මේ අන්දලා කියන එකට කවුරුත් යන්නේ නැහැ ඇත්තටම. මේ ඔයා තමයි සුදුසුම. ඉතින් මේ ඔයා මට මේ උදව්වක් හැටියට මේ විලේ කරන්න ඥානලිංග මහත්තයත් එක්ක වැඩ කරන්න තියෙන්නේ. මේ ඔහොමම කියලා ඔන්න ඒ තනතුරත් මුලින්ම දැරුවේ මම. ඔහොම ගිහිල්ලා අන්තිමට මේ මගේ අවසාන රස්සාව වෙන්නේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී electrical high voltage projects construction unit එක. ඔය යුනිට් එකත් අලුතෙන්ම හදපු එකක්. ඒකෙත් මුල්ම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තනතුර දරන්නේ මම වසර 30ක කාලේ සම්පූර්ණ වුණාම මට හිතුණා දැන් නැති කියලා. තව ටික දවසක් මට වැඩ කරන්න තිබුණත් මම ටිකක් කලින් රිටයර් වුණා. මොකද වසර 30ක් සේවය කරපුවාම අපිට මේ දීර්ඝ සේවා තිලිනයක් හම්බ වෙනවා. ඒ තිලිනය ලබා ගත්තාම මට නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තනතුරෙන් උඩට යන්න බෑ. මොකද මට වඩා වයසින් අඩු ගොඩක් කට්ටිය මට වඩා සීනියව හිටියා. මම ටිකක් පරක් වෙලා බැඳිච්ච කෙනෙක් නිසා. ඒ නිසා මම ඒ අධීරයේදී ඒ සේවයෙන් විශ්‍රාම ගත්තා. කොළඹ ජීවත් වෙන ඔබතුමා කුරුණෑගල සහ නුවර පන්ති කරන්න හිතුවේ ඇයි? ඔව් ඒක හොඳ. ඒක හැමෝම මගෙන් අහන ප්‍රශ්නයක්. අපි ඉපදිලා තියෙන ගම්පා පළාතේ ජීවත් වෙන්නේ කොළඹ. මම කවදාවත් මහනුවර හෝ කුරුණෑගල ජීවත් වෙච්ච කෙනෙක් නෙමෙයි. නමුත් අද ගොඩක් දෙනා දන්නේ මම කුරුණෑගල කෙනෙක් කියලා. ඒකට හේතුව මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මගේ බොහොම හිතවත් ගුරුතුමෙක් තමයි දැනට ජීවන්නතර නැතුන් අතර නැති අයිලප් පෙරුමස. අයිලප් පෙරුමස තමයි ගම්පහ මම පන්ති කර හිටපු මාව නුවරටයි කුරුණෑගලයි පන්තිවලට යොමු කළේ. එයා පන්ති කරන තැන්වල. හැබැයි නුවර හා කුරුණෑගල මට ලොකු පිබිදීමක් ඇති වුණා. මට ඉතින් ඉගෙන ගනිමින් නගර ගණනාවක පන්ති කරන්න බැරි හින්දා මෙහි පන්ති කරගෙන ගියා. කැම්පස් එකෙන් අවුට් වෙලා විදුලි බල මණ්ඩලයට ගියාට පස්සේ මට තියෙන නිමාඩු දවස් දෙකයිනේ. ওই නිමාඩු දවස් දෙකේ මං ඒ නුවර කුරුණෑගල හදාගෙන ගිය පන්ති මොකද හොඳට හැදිලා තිබිච්ච පන්ති දිගටම කරගෙන ගියා. මට අවකාශයක් ලැබුණේ නැහැ අනිත් නගරවලට යන්න. ඔය සමහර අවස්ථාවල මගේ වෙනත් ශිෂ්‍ය ගුරුවරුන්ගේ පන්තිවල යම් ඒකක උගන්වන්න ආරාධනය ලැබිලා මම ගම්පහ පන්ති කීපයක් කරලා තිනවා. නුගේගොඩත් කරලා තිනවා. ඒ වුණත් මම ස්ථීර වශයෙන් කළේ නැහැ.
ඊට පස්සේ විදුලි බල මණ්ඩලයෙන් අයින් වුණාට පස්සේ මට කාලේ තිබුණත් මම හිතාගත්තා ඉතින් මට මේ ඇති කියලා. මිනිහෙකුට තියෙන්න එපා මට මේ ඇති කියලා සංකල්පයක්. මේ ටික මට හොඳටම ඇති. ලයිෆ් එක ඉතින් මිසරබල් කරගන්න ඕනේ ඕනවට වඩා බරක් අදින්න ගිහිල්ලා. මේ ඇත්ත වශයෙන්ම දැන් මම කුරුණෑගල නගරයේ ළමයින්ට තමයි මගේ සම්පූර්ණ සාන්ද්‍රණය කළා තියෙන්නේ. මොකද මම දැන් නුවර කරන්නේ පුනරීක්ෂණ පන්තියක් විතරයි. ඉතින් ඒ ළමයි හොඳයි. ඒ ළමයි මට හරි ආදරෙයි. ඒ ඉන්න දෙමව්පියොත් ගොඩක් අය මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ හරි තෘප්තිමත් මම කුරුණෑගල නගරේ විතරක් කරගෙන ඔය නුවරත් පන්තියක් දෙයක් කරගෙන ඉන්න එක ඕනවට වඩා දේවල් ඕනෙම නැහැ කියලා තියෙනවා. එතකොට සර් මේ ලංකාවේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරු ඔබතුමාගේ ගෝලයෝ. ඒත් ඔවුන් ඔබතුමත් එක්ක තරහයි ඔච්චරටම. ඒක ඒගොල්ලන්ගේ අයිතිය. ඒක ඒගොල්ලන්ගේ අයිතිය. ඒ කියන්නේ මේ තරහ නෙමෙයි ඒක. ඒක කුහකත්වය. ඒ කියන්නේ මේ සමහර මගේම ශිෂ්‍යෝ කියනවා මේ ඔය සර් දැන් අයින් වෙලා යන්නේ නැත්තේ ඇයි මේ අපිට දැන් මේක කරගෙන යන්න ඕනේ. ඇත්ත වශයෙන්ම ඉතින් ඒ තම තමා හදාගත්ත දේවල් අනුව තමයි මේක වෙන්නේ. දැන් මං ඔයාට හොඳ කතාවක් කියන්නම්. මේ දවසක් මීමැස්සෙකුයි කුරුල්ලෙකුයි හම්බ වෙනවා. හම්බුනහම කුරුල්ල අහනවා මීමැස්සගෙන් අපි දැන් මීමැස්ස මං කියලා හිතන්නකො කුරුල්ල අනු කියලා හිතන්නකො. ඊට පස්සේ කුරුල්ලගෙන් අහනවා කුරුල්ල අහන මීමැස්සගෙන් උඹ කොච්චර මීවද හැදුවත් මිනිස්සු ඇවිල්ලා ඕක කඩාගෙන උඹෙන් උදුරගෙන ගිහිල්ලා උන්ගේ සුඛ විහරණයට ඒක පාවිච්චි කරනවා. උඹට නෙමෙයිනේ ලැබෙන්නේ. උඹෙන් ඕක අරන් උදුරගෙන මිනිස්සු යනවා. ඒතර මීමැස්ස කියන කුරුල්ලට ඔව් මට හරි පව් මිනිස්සු ගැන. මිනිස්සු ඉතින් මං හදන දේ මගෙන් උදුරගෙන අරන් යනවා තමයි. ගිහිල්ලා කාලා බීලා සැපේ ඉන්නවා තමයි. ඒ වුණාට මිනිස්සුන්ට මී පැණි හදන්න බෑ. ඒක මට විතරයි හදන්න පුළුවන්. ඇත්ත. එහෙම කතාවක් මං අහලා තියෙනවා මීමැස්සයි කුරුල්ල අතර කතාවක්. මම හිතනවා යටි කියලා. ඒ ප්‍රමාණවත්. ඒත් එක්කම තමයි සර් මේ ඔබතුමාගේ ගෝලයෝ ජාත්‍යන්තරයේ දිනලා තියෙනවා. අපි ඔවුන් ගැන පොඩ්ඩක් මතක් කිරීමක් කරමුද? අපෝයෝ මහ විශාල වශයෙන් ජාත්‍යන්තරයේ දිනලා තියෙනවා. කොටින්ම කියනවා නම් දැන් එංගලන්තේ ජීවත් වෙන ඩෑන් තිලකරත්න. එයා එංගලන්තේ පටන් ගත්ත සර් කීර්ති ධර්මසිරි කියලා Facebook එකක් පිටුවක්. ඒකට ඇතුල් කරගන්න පුළුවන් මේ මගේ ශිෂ්‍යෝ විතරයි. මගේ ශිෂ්‍යෝ ඇප්ලයි කරන්න ඕන, එයා ඇඩ්මින් හැටියට කරන්න ඕන. ඒකේ මම හිතන්නේ විශාල පිරිසක් ඉන්නවා. ඒක ගොඩක් අය මේ ජාත්‍යන්තරේ ඉන්න අය. මමත් අහම්බෙන් තමයි ඒක හම්බුනේ. එතකොට එයාට එහෙම භක්තියක් තියෙනවා ඒ විදිහට. තව මං විශේෂ ශිෂ්‍යයෙක් ගැන කියන්නම්. යටියන්තොට මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනගෙන මහනුවර මගේ පන්තියට ඇවිල්ලා උසස් පෙළ පාස් වෙලා අද ඔහු ඇපල් කම්පැනි එකේ එංගලන්තේ ලන්ඩන් වල ඉංජිනේරින් ප්‍රොජෙක්ට් මැනේජර් ලීඩින් කැරක්ටර් එකක් ඇපල්ලා නිකුත් කළා ඇපල් ඩයිවර්සිෆිකේෂන් කියලා වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකට රටවල් කීපයක අයව අරන් තිබුණා. මගේ ඔය ශිෂ්‍යයා ඔහු සුනෙර ලියනගේ. සුනෙර ලියනගේ එයාගේ පොඩි දරුවත් එක්කත් ඒක ඒ ඇපල් ඩයිවර්සිෆිකේෂන් එකේ ඉන්නවා. මං හරි ආඩම්බර වෙනවා. මොකද තව ළමයි ගැන කිව්වොත් මේ ලාල් විපුල ගමගේ කින්සුඩ් එකේ කෙනෙක්. ඔහුත් নানা ප්‍රකාර වැඩ කරලා අන්තිමට දැන් එංගලන්තේ රේඩින් විශ්වවිද්‍යාලයේ වැඩ කරන්නේ. ඒකම උපාධියකුත් හදාරලා මම මේගොල්ලෝ ගැන කතා කරන්නේ. මේගොල්ලෝ එදා ඉඳලම අද වෙනකම් මගේ ප්‍රවර්ධනයට දායක වෙන, මං ගැන කතා කරන, මගෙත් එක්ක මිත්‍ර වෙලා තියෙන, මගෙත් එක්ක ට්‍රිප් යන, එංගලන්තෙට මං ගියාම අපි ස්කොට්ලන්තේ එහෙම හැමතැනම යන්නේ ওই කට්ටියත් එක්ක. ඉතින් එහෙම පිරිසක්. ඉතින්
නං කියන්න බැරි තරමක් ඉන්නවා. ඇමරිකා විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර්ස්ලා පවා අපේ ති මේ මෙඩිකල් ෆැකල්ටිකේ ජෙඩියන් ෆැකල්ටිකේ මහාචාරවරු පවා ති ගොඩක් ඉන්නවා. මම හරි සතුටුයි ඒ ගැන කියන්න. එක්කෙනෙක් දෙනුගේ නම කිව්වහම ඉතින් අර අනිත් අයගේ නම කිව්වේ නැතුවම මේ වගේ වෙලාවට මතක් වෙන්නෙත් නැහැ සේරම නම් මට ටිකක් නම් මතක් හිටිනවත් අඩුයි. මම ওই තුන් දෙනෙක් ගැන කිව්වේ මේ තුන් දෙනා එංගලන්තේ ඉඳලා මාත් එක්ක හරීම මේ සම්බන්ධ වෙලා වැඩ කරන දිනපතා කතා බහ කරන අය නිසා මේ මම විශේෂයෙන් ඒ අය ගැන සඳහන් කළේ. අපි ඔබතුමාගේ පවුලේ විස්තරයක් පොඩ්ඩක් කතා කරමුද? ඔව් මගේ බිරිඳ ඩොක්ටර් ප්‍රියංජලි විජේගුණවර්ධන. එයා ඩොක්ටර් කියන්නේ මේ වෛද්‍යවරියක් නෙමෙයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බයෝ සයන්ස් කරලා ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ නාරායතනයේ ජීව විද්‍යාංශයේ වැඩ කරමින් ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ මාස්ටර් එකක් කරලා ඔස්ට්‍රේලියාවේ CSIRO කියන ආයතනයේ ආචාර්ය උපාධිය ලබාගත්තු මේ වෛරස් පිළිබඳ විශේෂඥවරියා. එයා ඒ ඔක්කොමත් කරලා නාරායතනයට ටික දවසක් ඇවිල්ලා ඊට පස්සේ එංගලන්තේ පුරවැසිභාවයත් අරගෙන එංගලන්තේ මේ දවස්වල වැඩ කරනවා. මගේ ලොකු දුවල දෙන්නම ඔය කොළඹ කාන්තා විද්‍යාලයේ ලේඩිස් කොලෙජ් එකට ගියේ. චූටි දුව නම් අවුරුදු කිහිපයක් විතර සෙන්ට් බ්‍රිජට්ස් ගියා. ඊට පස්සේ අක්කාගේ ඉස්කෝලේට යන්න ඕන කියලා අඬලා ඒකට ගියා. ඒ දෙන්නම අපේ නෝනා අවුරුදු 5ක් ඔස්ට්‍රේලියාවේ PhD කරන කාලේ එයත් එක්ක ඔස්ට්‍රේලියාව ගිහින් ඉගෙන ගත්තා. ඉගෙනගෙන ආපහු ලේඩිස් කොලෙජ් එකට ඇවිල්ලා ලන්ඩන් A level කරලා මගේ දුව ලොකු දුව ඉම්පීරියල් කොලෙජ් එකේ ලන්ඩන් ඉංජිනේරු විද්‍යාපීඨයට ඇතුළු වුණා. ඒකේ මාස්ටර් එකකුත් කළා. ඊට පස්සේ එයා දැන් විවාහ වෙලා එංගලන්තේ සෙටල් වෙලා ඉන්නවා. එයා මේ ඉංජිනේරින් කළාට මුලදී දකුණු කොරියාවේ සැම්සුන් කම්පැනි එකෙන් ඒගොල්ලන් ඇවිල්ලා එක්කන් ගියා ජොබ් එකට ඇත්තටම. දකුණු කොරියාවේ අවුරුදු මාස කීපයක් ඉඳලා ඉතින් කොරියාවේ කෑම එහෙම කන්න බෑ කියලා කොරියාව ගැලපෙන්නේ නැහැ කියලා ආපහු ලංකාවට නෙමෙයි එංගලන්තයට ආවා. එයා දැන් එංගලන්තේ සෙටල් වෙලා ඉන්නවා. දෙවෙනි දුව ඔය බයෝ සයන්ස් කලේ මේ මාස්ටර් එකක් දක්වා ක්වීන් මේරි යුනිවර්සිටි එක ලන්ඩන්. එයා නම් ලංකාවට ඇවිල්ලා ලංකාවේ ඩොක්ටර් නලින් ජයසූරියගේ පුතා සනද ජයසූරිය මැරි කරලා මේ අපිත් එක්ක ඉන්නවා. ඉතින් දුවලා දෙන්නයි මට ඉන්නේ. බිරිඳ මේ දවස්වල ඇත්තෙම මේ එංගලන්තේ ගිහිල්ලා එයාගේ අම්මා මිය ගියා පෙබරවාරි අගහරියේ. ඒ ගමන අම්මගේ ෆියුනරල් එකට ගිය ගමන් මම යන්න ඉන්න කාලේ වෙනකොට ෆියුනරල් එකට එයාපෝට් වැහුවා. ඊට පස්සේ දැන් තාම ලොක්ඩවුන් පීරියඩ් එකේ ඉන්නවා එන්න බැරුව. එහෙටලා ඉන්නවා. කතාවක් තියෙනවා සර් ඔබතුමා එංගලන්තේ පදිංචියට යන්න හිතාගෙන ඉන්නවා කියලා. ඒ කතාව ඇත්තක්ද? එංගලන්තේ ඇත්ත වශයෙන්ම දැන් පදිංචි වෙලා ඉන්නවා වගේ තමයි. මොකද මේ මටත් මේ අර PR එක තියෙනවා. PR එකට ලැබිලා තියෙනවා. ඒක ඕනලා කියන්න දෙන්න පුළුවන්. නමුත් ඉතින් මම එංගලන්තේ ස්ථිර පදිංචියකට යනවා නම් තව බොහෝම කලකට පස්සේ කෙරෙයි ඒක. දැනට එහෙම අදහසක් නැහැ. හැබැයි මට මගේ PR එක තියෙන නිසා එංගලන්තෙත් මට යම් යම් ප්‍රොපර්ටිස් තියෙනවා. ඒක නිසා මම මේ ඉන්ට්‍රෙස්ට් ගොඩක් තියෙනවා. නිරන්තරයෙන් යනවා. පොඩි නිමාඩුවක් හම්බුනම යනවා. ඉතින් සිංහල අවුරුදු කාලේට හම්බෙන නිමාඩුවේ මම එංගලන්තේ තමයි ඉන්නේ. ක්‍රිස්මස් එකට හැම පාරම වගේ එංගලන්තේ තමයි ඉන්නේ. අගෝස්තු නිමාඩුවටත් එංගලන්තේ යනවා. ඉතින් අර මම ඒකට කැමතියි. ඉතින් ලංකාවේ ඉඳගෙන මේ ළමයින්ට උගන්වනවා කියන තෘප්තිය ඉතින් එංගලන්තේ ගන්න බෑ අපිට. එංගලන්තේ ගින් රස්සාවක් කරන්න මම එච්චර හිතන්නෙත් නැහැ. ඉතින් මේ උගන්වන එකේ තියෙන තෘප්තිය ඉතින් මේ වගේ ටියුෂන් පන්ති නෑ එංගලන්තේ. එංගලන්තේ ගිහලා මේ එංගලන්තේ ටියුෂන් නැතුව නෙමෙයි. මට ඕන තරම්
පොඩි පොඩි කණ්ඩායමට උගන්නන්න ආරාධන තිබ්බට අර අපි මේ කරන ටියුෂන් වලින් ලබන තෘප්තිය එක ලබන්න බෑ. ඒද මං හිතන්නේ මං තව බොහොම කාලයක් ලංකාවේදී මේ සේවයේ යෙදිලා. 2012 අයිලන්ඩ් පත්තරේ තිබුණා ඔබතුමා කලාවට සහ ක්‍රීඩාවට අතිදක්ෂයෙක් කියලා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමුකෝ. දක්ෂයෙක්ද කියන්න මම දන්නේ අපි කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඉස්කෝලේ යන කාලේ වොලිබෝල් ටීම් එකේ මම කැප්ටන් හැටියට හිටියා. ෆුට්බෝල් ටීම් එකේ ගෝල් කීපර් හැටියට හිටියා. අපේ කාලේ ඒ තරම් පාසල් ක්‍රීඩාව එච්චර දියුණු නෑ. අපි ගිය පාසල් වල. මොකද ලංකාවට ටෙස්ට් වරම් හම්බෙලත් නැහැ. ඒ නිසා ඔය අර්ජුන රණතුංගලා වගේ කට්ටිය රොෂාන් මහනාමලා දුලීප් මෙන්ඩිස්ලා වගේ කට්ටියගේ තිබිච්ච සුවිශේෂී හැකියාවලින්ද තමයි ලංකාවට ටෙස්ට් වරම් ලබා ගන්නත් උදව් වුණේ. ඒ වන විට අපි ඉස්කෝලේ ජීවිතේ ඉවර කරලා මේ ඊට පස්සේ තමයි හැම ඉස්කෝලේකම මහා පරිමාණයෙන් ඔය ක්‍රිකට් ක්‍රීඩාව ආවේ. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව නෙමෙයි අපේ කාලේ තිබුණේ වොලිබෝල් තමයි. අපි වොලිබෝල් වීරයොත් එක්ක තමයි මේ ආදරය කළේ. අපිට ක්‍රිකට් වීරයෝ එච්චර හිටියේ නෑ ආදරය කරන්න. එහෙම හිටියා. ඔය අතරතුර ඉතින් මේ ඔය ගම්පහ පැත්තේ ඉන්න ළමයි කවුරුත් කරාටේ ඉගෙන ගන්නවා. ඒ කාලේ ඔය GAT ලිවේරා කියන මහත්තයා තමයි ලංකාවේ සුප්‍රකට කරාටේ ගුරුතුමෙක් හැටියට හිටියේ. ඒ මහත්තයාගේ පන්ති වගේක් තිබුණා මේ ඩොනල්ඩ් ගොඩෙල්ලත් මහත්තයා කරගෙන ගියා ගම්පහ විද්‍යා රවින්ද කියන මේ ශාලාවේ. මමත් ඉතින් ඕකට සම්බන්ධ වුණා. ඕකට සම්බන්ධ වෙලා ඉන්නකොට මම දැක්ක පත්තරේ දැන්වීමක් දාලා තිබුණා. ලෝක ශූරතාවය සඳහා ශ්‍රී ලංකාවේ 4 දෙනෙක් ඩී.ඒ. වෙල්ගම් මහතා සමග කියෝකුෂින් කායින්කන් කියන මේ කරාටි ස්ටයිල් එකෙන් ජපානයට යනවා කියලා. ඒක පොඩ්ඩක් අපිට ඉන්ට්‍රස්ට් එකක් ඇති වෙච්ච දෙයක්. ඊට පස්සේ මේගොල්ලෝ මෙහෙම ආවා කියලා ලොකු පත්තරේ ආටිකල් එකකුත් ගියා. අන්න එතකොට ඒ මහත්තයා ඇඩ්වර්ටයිස් කළා තිබුණා බොරැල්ලේ එයාගේ මේක යටතේ පන්ති වගේක්. මම මේ පන්තිටත් ගියා. ඩී.ඒ. වෙල්ගම් මහත්තයාගේ. ඩී.ඒ. වෙල්ගම් මහත්තයාගේ යටතේ ඒ ලෝක කුසලානට ගිය ක්‍රීඩකයෝ 4 දෙනාකින් එක් සුවිශේෂී ක්‍රීඩකයෙක් තමයි ටී නන්දසිරිවර්ධන. මම ওই කැම්පස් ඉන්න කාලේ ගම්පහ පන්තිය විල්ලා සෙනසුරාදා රැට බොරැල්ලේ ඒ ඩෝජෝ එකට යනවා මේ සෙල්ලම් කරන්න. ඒ කාලෙත් නන්දසිරිවර්ධන මහත්තයා ටිකක් හම්බුණා. එයා වැඩි එතෙන්ට ආවේ නැහැ. නමුත් ඒ වෙල්ගම් සර් මැරුණට පස්සේ නන්දසිරිවර්ධන මහත්තයා මේ ආයතනයේ ප්‍රධානී හැටියට කරගෙන ගියා. මම ආපහු නන්දසිරිවර්ධන මහත්තයාත් එක්ක එකතු වුණා. එකතු වෙලා බොහෝම ළඟ මිත්‍රයෙක් හැටියට අපි දීර්ඝ කාලීනව හිටියා. ඊට පස්සේ එතුමා මට ඒ සංගමේ සභාපතිත්වය ගන්නත් කියලා ආරාධනය කළා. 1999 ලෝක ශූරතාවට ලංකාවෙන් යන ක්‍රීඩකයෝ බාරව මටත් ජපානයට යන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ ඔක අවුරුදු 4න් 4ට තියෙන්නේ. 2003 ලෝක ශූරතාවලටත් යන්න හම්බුණා. 2007ත් යන්න අවස්ථාවක් ලැබුණා. මට ඉතින් දිගටම ඕවා කරන්න බෑ. ඔය අවස්ථා ටික මට ඉතින් ජීවිතේ ලැබිච්ච ලොකු අවස්ථාවක්. ඒ තරගාවලීදී ලෝකේ ඉන්න සියලුම නන්දරාපු කරාටි ක්‍රීඩකයෝ මට හම්බෙලා තියෙනවා, යාළු වෙලා තියෙනවා. අදටත් බ්‍රසීලයේ ඉන්න විශේෂ ක්‍රීඩකයෝ, ජපානයේ ඉන්න විශේෂ ක්‍රීඩකයෝත් එක්ක ඒ හිතවත් යාළුකම් තාමත් තියෙනවා. ක්‍රීඩාව පැත්තේ. සංගීත ගැන කියනවා නම් අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම සංගීතය කළා. ඒ මුලින්ම සංගීතයට අතපොත තිබ්බේ ඉස්කෝලේ හිටපු වීදාගමස. වීදාගමසගේ හොඳම ගෝලෙක් තමයි මාත් එක්ක ඉතිරි මගේ පන්ති හිටපු මේ රංජිත් බාලසූරිය කියන මේ නන්දරාපු ජනාධිපති සම්මාන ලැබපු සංගීතඥයා. අදටත් නාට්‍ය සංගීතය කියන එකේ ප්‍රධානී හැටියට ඉන්නේ රංජිත් බාලසූරිය. ඒ මයි ක්ලාස්මේට්. ඒ වගේම ඒ ඉස්කෝලේ හිටිය ජයන්ත චන්ද්‍රසිරි ජේ.සී. ගුණතිලක කියලා කෙනෙක්. එයත් ඒ වගේ කෙනෙක්. ඔහොම ටික කලක් යනකොට මගේ
හොඳ මිත්‍රයෙක් තමයි දීප්ති හපුආරච්චි කියන්නේ. දීප්ති හපුආරච්චි සනත් අන්සිරිගේ හොඳ ගෝලයෙක්. ඉතින් දවසක් දීප්ති හපුආරච්චිගේ අයියා ප්‍රීති හපුආරච්චි කට්ටිය මාව එක්කන් ගියා සනත් අයියලා ගෙදරට. ගියාට පස්සේ ඉතින් සනත් සර් ඒ කාලේ ඉතින් හරි මාත් එක්ක යාළු වුණා. ඊට සනත් සර්ම මේ ලෑස්ති වුණා. එයාම යෝජනා කළා මොකද මගේ තබ්ලා වාදනයට මගේ පුදුම ආසාවක් තිබුණා. ඉතින් සනත් සර් කිව්වා මේ මම ඔයාලට තබ්ලා උගන්වන්න. මේ විදිහට ලෑස්ති කරන්න. අන්තිමට සිද්ධ වුණේ සනත් අයියයි මල්කාන්ති අක්කේ හැමදාම බ්‍රහස්පතින්දාට හවසට අපේ ගෙදරට එනවා මට තබ්ලා උගන්වන්න. සංගීත නිපුන් මහාචාර්ය සනත් අන්සිරි මහත්තයා. මං හිතන්නේ තමුන්ගේ ගෙදර හරි විශ්වවිද්‍යාලේ අරනකොට කෙනෙකුට එයාගේ ගෙදරට ගිහිල්ලා සංගීත උගන්වනවා නම් ඉගැන්වුවේ මට විතරයි. මට ඒක විශේෂ වරප්‍රසාදයක්. සනත් අයම කියලා තියෙනවා මල්ලි මේ ඔයාට විතරමයි මම මෙහෙම කරලා තියෙන්නේ ජීවිතේ. අඩු ගානේ මේ මගේ දුව අනුරාධටවත් එහෙම උගන්වන්නේ නැහැ. ඉතින් මං හරි මේ භක්ති අපි හරි මිත්‍රයි. ඉතින් දැන් සනත් අයියා කියලා මං කියන්නේ. අපි ඉතින් ඒ ජීවිතේ හැම අවස්ථාවකටම මේ එක සම්බන්ධ වෙලා තිබුණා. සනත් අයියාගේ දුව අනුරාධ දුවගේ වෙඩින් එකට මගේ ජීප් එකේ කොළඹින්ද නුවර එක්කන්ගේ රියදුර හැටියට මම ගියා. අපි ඒ තරම් මේ පවුලට හරි සම්බන්ධයි. මේ අපි සහෝදරයෝ වගේ ජීවත් වෙන්නේ. අදටත් එහෙමයි. ඒ කාලෙත් එහෙමයි. එයාගේ මස්සිනා මනෝජ් පිරිසුත් ඉතින් මයිත් එක්ක හරි යාළුවෙක්. මනෝජ්ලා ඉතින් හැමදාම මාසිකට සැරයක් අපේ ගෙදර පැදුරු පාටියක් දානවා. සමන්ත පෙරේරා මනෝජ් එතකොට අජිත් ජයවීර දිනේෂ් බෝගොඩ රෝහණ ධර්මකීර්ති ඔය කට්ටිය හැමෝම එවිට සම්බන්ධ වෙනවා. ඉතින් ඒක හැම මාසෙකම තිබුණා. විදුලි බල මණ්ඩලයේ මගේ යාළුවෝ ඔක්කොම වගේ ගොඩක් කට්ටිය උකට ඇවිත් තිනවා. මම සංගීතඥයෙක් නෙමෙයි. හැබැයි ඉතින් සනත් අයියා ගූමනවට මං සංගීත විභාගත් කළා. ඒ අතරතුර ඕගොල්ලෝ කවුරුත් දන්නේ නැතුව ඇති වැඩි හරියක් මේ ලෝකෙ බිහි වෙච්ච හොඳම තබ්ලා වාදකයා හැටියට ඉන්දියාව පිළිගන්නේ උස්තාද් අහමද් ජාන් තිරකාවා. ඒ තිරකාවා කියන නම එයාට පට බෙදිච්ච නමක්. මට මේ සනත් අය කියපු විදිහට. මේ තබ්ලාවේ තිරිකිට කියලා ගහන පදය එතුමා ගහනවා තරම් වේගවත්ව ගහන්න කෙනෙකුට බැරි නිසා තිරකාවා කියලා නම පට බෙදුණා කියලා තිබුණා මට මතකයි. ඒක එහෙම නෙමෙයිද හරියට දන්නේ මට මතක තියෙනවා. ඒ කාලේ ඔය සනත් අය කියන විදිහට ඒගොල්ලෝ ගිහිල්ලා ඒ ගුරුකුලයට ගියාම ඒ තිරකාවගේ ගෙදර ගිහිල්ලා ඉන්න ඕන ටික කලක්. හිටපුවාම තමයි එයා තීරණය කරන්නේ මෙයාට උගන්වන්න සුදුසුද නැද්ද කියලා. එහෙම තමයි මේ ආචාර්යවරු ශිෂ්‍යෝ තෝරගන්නේ. එතකොට ඔය මම කියන කාලවකවානුවේ තිරකාවගෙන් ඉගෙනගත්ත එකම ශ්‍රී ලාංකික හැටියට හිටියේ සනත් අන්දසිරි. තව එක්කෙනෙක් හිටියා මහාචාර්ය සුධීර් කුමාර් වර්මා කියලා. වර්මජි කියලා අපි කියන්නේ. සුධීර් කුමාර් වර්මත් ලංකාවට ආපුවම අපේ ගෙදර එනවා නිතරම. අපේ ගෙදර දවසක් නැවතිලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ වර්මජිත් මට හරි ආදරේ. මට දවසක් කිව්වා එන්න බාත් කණ්ඩෙට මගෙත් එක්ක ඒ ටික දවසක් ඉම්මු කියලා මම ගියත් එක්ක. ඒ ගියාම එතුමා එක්කන් ගියා බාත් කණ්ඩ විශ්වවිද්‍යාලයේ ඔය තිරකාවා උගන්වපු කාමරේ 8 වෙනි කාමරේ. ඒ කාමරේ කවුරුත් තාම උගන්වන්නේ නැහැ. ඒක වෙන් කරලා තියෙනවා එතුමා හිටපු කාමරේ හැටියට. මම ඒ කාමරේට පාව එක්කගෙන ගියා. ඔහොමම ඉඳලා මං හිතන්නේ සුධීර් කුමාර් වර්මා කියන්නේ හිටපු ප්‍රින්සිපල් බාත් කණ්ඩ විශ්වවිද්‍යාලයේ. ඇත්තටම එක දවසක් මේ මං කුරුණෑගල පන්තියට උදේ වාහනේ නවත්තලා යනකොට මට ටෙලිෆෝන් කෝල් එකක් ආවා. ක්‍රීති එහෙම කතා කරා. ක්‍රීති I'm Varmaji. Tell Sanath I'm sick. I'm go to hospital. කියලා කිව්වා. ඇත්ත වශයෙන්ම මහාචාර්ය සුධීර් කුමාර් වර්මා කියන පුද්ගලයාගේ අන්තිම ටෙලිෆෝන් කෝල් එකේ
මම ඔක සනත් අයට දැනුම් දුන්නාම සනත් අය කිව්වා මේ මල්ලි වර්මජි නැති වෙලා නමුත් අපිට මේ යන්න විදියක් නැහැ ඒවා පැය ගානකින් ඒ කටයුතු ඉවර කරනවා මේ කරන්න දෙයක් නැහැ ඉතින් කියලා එහෙම තිබුණා. ඉතින් මගේ සංගීත ජීවිතයට එකතු වෙච්ච හොඳ මිතුරෝ ඉන්නවා සංගීතඥයෝ නාලකංජන කුමාර, රෝහණ ධර්මකීර්ති, රංජිත් බාලසූරිය, ඒ වගේම මහින්ද බණ්ඩාර, ඉන්ද්‍රජිත් මිරිහාන, තව මං හිතන්නේ දිනේෂ් බෝගුණ, නිහාල් ප්‍රියන්ත පෙරේරා මේ සංගීතඥයෝ ඔක්කොම නිරන්තරයෙන් මාත් එක්ක අපේ ගෙදර හැමතිස්සෙම හම්බ වෙනවා කතා බහ කරනවා. ඉතින් සංගීත ලෝකේ ලොකු ඇසුරක් මට තියෙනවා. මම සංගීතඥයෙක් නෙමෙයි. ඔය ඉඳලා හිටලා ඔය පාටික සින්දුවක් කියමත් කියනවා තමයි. මේ නමුත් ඉතින් ඒ සනත් අයගේ බල කිරීමටම කලේ නැත්තම් නිකන් ගහන සයිස් එකට හරි විභාග ටිකක් කරන්න සිද්ධ වුණා. ඒ කාලේ ඉතින් හඬ පිළිබඳ වෝකල් පිළිබඳ සනත් අය වගේම මේ අනුරාධත් මට උගන්ලා තියෙනවා. ඉතින් ඔක තමයි සංගීතයේ ජීවිතයේ තිබිච්ච භාවිතය. දැන් ඔය සංගීත පැත්තේ මම කරපු සත්කාර වැඩ තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ධම්මික බණ්ඩාර මාත් එක්ක දීර්ඝ කාලයක් ඇසුරු කරු මිතුරේ. ඩෙනිස් පෙරේරා දීර්ඝ කාලයක් ඇසුරු කරු මිතුරේ. එක දවසක් ධම්මික බණ්ඩාර මට කිව්වා මං ඉස්සර ඔය කුරුණෑගල නවතිනකොට හැමදාම රැට ඒගොල්ලොත් එනවා සර් පිනාකුත් අරන් එනවා ඇවිල්ලා අපි සින්දු කියනවා අපි විනෝද වෙනවා. ඇතුකල බුදු පිළිමේ හදපු කාලේ ධම්මික බණ්ඩාර මට කිව්වා සර් අපි ඇතුකල බුදු පිළිමෙට හොඳ ගීතයක් හදලා පූජා කරමු කිව්වා. මම අන්න හොඳ වැඩක් ධම්මික. සර් වියදම් ඔක්කොම දානවානේ කිව්වා මම කිව්වා. ගීතේ හදන් ආවා. හදන් ඇවිලා මගේ කාමරේ ඉඳලා ඒක අපි ඇහුවා සර් පිනාවේ. වලා තුල කියන ගීතය. මං කිව්වා මේක මේ මං හදන මුල් ගීතයක් තියෙනවා නම් ඒක සංගීත නිපුන් මහාචාර්ය සනත්නන් සිරිම තමයි කියන්නේ. ඊට පස්සේ තමයි වෙන කවුරු හරි කියන්නේ. මං අත ගහපු ගීතයක් මුලින්ම කියුත්තේ එතුමා. ඒද සනත් අය තමයි කියන්නේ. අපි පටිගත කරලා දුන්නා මේ ඇතුවල බුදු පිළිමෙට ඒ කාලේ ඔය උත්සව තියෙන දවස්වලට එක වාදනයක් දුන්නා. ඊට පස්සේ ඔය සුනාමිය ආවා. සුනාමි එනකොට මම ලංකාවේ හිටියේ නෑ. මම ධම්මිට කියලා ගියා මේ තව ගීත ටිකක් හදන්න මටත් කියන්න කියලා. ඔය සුනාමි ඉවර වෙලා මම ලංකාවට ආපු වෙලාවේ ධම්මික කිව්වා මෙන්න සර්ට මම ගීත ටිකක් හැදුවා, තව ටිකක් හැදුවා, මේ ටික කරලා අපි CD එකක් හදමු කිව්වා. එතන තිබුණා මට කියන්න කියලා ගීත දෙකක්. මගේ පුංචි රෝසමලි, හන්තානට පායන හඳ. මේ ගීත දෙක මට ගායනා කරන්න හදපු ගීත. මේක ගායනා කරලා අපි තැටිගත කළා. රෙකෝඩ් කළා. රෙකෝඩ් කළාට පස්සේ ඒ මගේ බීරින්දායි ඔක්කොමලා ඇතුව කිව්වා මේ සින්දු නම් ඔයාට කියන්න හොඳ සින්දු නෙමෙයි. මේවා මේ ආසාවට කිව්වට මේවත් එක්ක මේ වාට එකේ කාඩ් ගහ එක එක්කෙනා මේ කිව්වා මටත් තේරෙනවා මේ ඇත්ත වශයෙන්ම මේ මගේ මේ වෘත්තියට ගැලපෙන්නේ නැහැනේ මේ සින්දු කියලා. ඒ ගමන අපි මේ සින්දු කියන්න වෙන ගායකෙක්ව හෙව්වා. එතකොට අපිට හිතුණා මේ අමරසිරි පිරිස් මහත්තයා හොඳයි කියලා. අමරසිරි පිරිස් මහත්තයා ඇත්ත වශයෙන්ම මේකට කැමති වුණේ නැහැ මේ ගීත ගයන්න. බොහොම අමාරුවෙන් තමයි කැමති කරගත්තේ. එහෙම කරලා මං ගායනා කරපු එකම ගීතයක්වත් නැතුව මං ගීත ගායනා කරන්න ලෑස්ති කරගෙන හදපු ගීත ගොඩක් අපි නිල් කැටවැස්ස කියලා CD එකකින් එලි දැක්වුවා. ධම්මික බණ්ඩාරයි මමයි ඩෙනිස්ට පෙරේරයි. ඉතින් ඇත්ත වශයෙන්ම මේ ලෝකේ කවුරුත් දැනගෙන නොහිටපු ධම්මික බණ්ඩාරයි ඩෙනිස්ට පෙරේරයි මම මේ ක්ෂේත්‍රයට අරගෙන එන්න දායකත්වය දුන්නේ ගැන මම අද හරි සන්තෝෂ වෙනවා. අදත් ඒගොල්ලෝ ඒ දේ ඒ ගුණ මට හැමතිස්සෙම කියනවා. මම ඒ ගැන සතුටු වෙනවා. ඒ වගේම නාලකංජන කුමාරගේ Isolated Fingers කියන CD එක මගේ දායකත්වයෙන් බිහි වුණා.
එයාගේ රාත්‍රී කියන CD එකටත් මම උදව් කළා. ඉතින් එහෙම උදව් කළා මම හරි සතුටක් ලබනවා මම ඒකට යම්කි දායකත්වයක් දැක්වුවා කියන එක. අද වෙනකොට සර් රටේ බහුතරයක් ටියුෂන් ගුරුවරුන්ට YouTube channel එකක් තියෙනවා. සර් ඒක මොන විදිහටද දකින්නේ? දැන් ලෝකේ ට්‍රෙන්ඩ් එක තියෙන පැත්තට ඉතින් ගොඩක් දෙනා ඉතින් එහෙම යනවනේ. ඉතින් අර YouTube එකේ දාගන්න පුළුවන් යම් යම් විශේෂී තැන් තියෙනවා. එතකොට ඒ ළමයා හිතනවා එහෙම තමයි ඒසගේ මුළු කරේකම කියලා. හැබැයි ඉතින් ගියාම එහෙමත් නැහැ වගේ පේනවා. ඉතින් YouTube එක කියන පොඩි රංගපෑමක් ඒගොල්ලෝ එක්තන ඉදිරිපත් කරනවා. මේ නමුත් ඉතින් අද ඉතින් ළමයි පුරුදු වෙලා තියෙන්නේ YouTube බලලා ඒ වගේ සමාජ මාධ්‍යත් එක්කනේ දේවල් හොයාගෙන යන්නේ. ඉතින් අර අපට සිද්ධ වෙනවා එතෙන්ට යන්න. එහෙම නැත්නම් අපි හුදකලා යනවා. ඉස්සර කාලේ අපි පත්තරේ දැන්වීමක් දානවා. දිවයින පත්තරේ අන්තිම පිටුවේ දැන්වීමක් දානවා. කීයද දන්සරි අහවල් පන්ති අහවල් දා පටන් ගන්නේ කියලා. අද එහෙම දැන්වීමක් දැම්මොත් ඉතින් බලන කෙනෙක් නැහැනේ. මංවත් ඇත්ත වශයෙන්ම පත්තරයක් ගත්ත කාලයක් මතක නැහැ. හැමදාම උදේට එඩ්වඩ් ජයකොඩි මහත්තයා මට පත්තර ටික ඔක්කොම ෆෝන් එකට එවනවා WhatsApp එකට. මම කාලෙක ඉඳලා මේ එඩ්වඩ් ජයකොඩි මහත්තයා පුරුද්දක් හැටියට සියලුම පත්තර ටික මට එවනවා. මං ඉතින් ෆෝන් එකේ WhatsApp එකේ තමයි පත්තර ටික බලන්නේ. මේ ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක්පත් වෙලා. ඉතින් ලෝකේ හැමදාම එක විදිහට තියෙන්නේ ට්‍රෙන්ඩ්ස් හැදෙනවා. අපි ඒවට අනුවර්තනය වෙන්නේ නැත්නම් අපිට පවතින්න බෑ ඩයිනසෝරස්ලා වගේ වෙනවා. ඒක නිසා YouTube කිව්වත් වෙන මාධ්‍යවල කිව්වත් ඔය හැම එකක්ම පුළුවන් හොඳට පාවිච්චි කරන්නත් නරකට පාවිච්චි කරන්නත්. ඒ කරන මිනිහගේ ක්වොලිටි එක අනුව තමයි ඒක කොයි විදිහටද මෙහෙව ගන්න කෙනෙක් තීරණය වෙන්නේ. දැන් ඕවා පාවිච්චි කරලා මා විනාශ කරන්න පුළුවන්. දේශපාලනය කරන්න පුළුවන්. එක ජාති කරන්න පුළුවන්. නමුත් අපිට මං හිතන්නේ මේ YouTube කියන එක දැන් ඉන්ටර්නෙට් ගත්තාම අද කවුරුත් ඉන්ටර්නෙට් එකත් එක්ක යන්නේ. ඒත් ඉන්ටර්නෙට් එකේ තියෙන YouTube ද අනිත් දේවල් ඔක්කොමත් එක්ක මිනිස්සු ජීවත් වෙනවා. එක අතකට ඉතින් මේ කොවිඩ් ප්‍රශ්නය ආපු කාලෙක දැන් YouTube වගේ දෙයක්වත් තිබෙන්නේ නැත්නම් මොනවද කරන්න තියෙන්නේ? රූපවාහිනිය බැලුවත් ඉතින් තියෙන අර මොනවා හරි ඉන්දියානු චිත්‍රපට ටිකක් යනවා. මේ අර රසවින්දනය කියන එක බොහොම අඩුයිනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කියනවා නම් අර කටෝර සංගීතයනේ අද ගොඩක් වැඩියෙන් තියෙන්නේ. ඉතින් YouTube එකේ අපි දකින්න හොඳ ලස්සන මේ මෑතකදී මම දැක්කා නාල කංජන කුමාර දාලා තියෙන හොඳ ගීත ටිකක්. ඉතින් ඒවා අහන්න අවස්ථාවක් ඉන්නේ නැහැ දැන් ඔය ටීවී එකකින්වත් වෙන මාධ්‍යකින්වත්. මේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මම දකින්නේ ඒක නරක දෙයක් කියලා. සර්ට දේශපාලනයට යන්න අදහසක් නැද්ද? මෙහෙමයි ඔතන තියෙන ප්‍රශ්නේ. මේ දේශපාලනය කියලා මිනිස්සු අඳුනගෙන තියෙන දේ පිළිබඳයි තියෙන ප්‍රශ්නේ. මම ඔයා මේ සියලු දෙනා දේශපාලනයක් තමයි කරන්නේ. නමුත් අපේ මිනිස්සු දේශපාලනය කියලා දකින්නේ මේ ස්ටේජ් එක නැගලා බෙරිහන් දීලා ඡන්ද කාලෙට නටලා ඕක තමයි දේශපාලනය කියන්නේ. දැන් අපි කරන්නේ දේශපාලනයක් තමයි ඇත්ත වශයෙන්ම කියනවා නම්. ලංකාවේ තියෙන ලොකුම ගැටලුව කිසිම කෙනෙක් තාම හරියට අඳුරන්නේ නිදහස් මතධාරීන් කියන කට්ටිය. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් යම් කිසි වැරද්දක් කරනකොට අපි ඒක විවේචනය කළොත් අහන් අරු UNP කාරයා කියනවා. UNP කේ රජේ මොකක් හරි වැරද්දක් ඕක ශ්‍රී ලංකා කාරයා කියනවා. ඒ දෙකටම බැලුවොත් මේක JVP කාරයෙක් කියනවා. ඔය වගේ ඔළුවල හැදිලා තියෙන පුංචි සීමාවක්නේ. නමුත් වටින්නේ නිදහස් මතධාරීන්. හොඳට හොඳ කියන හොඳට හොඳ කියූපෙටි ආංගෝක මේ ගැත්තෙක් කියනවා. ඒ මිනිස්සුගේ තියෙන මයින්ඩ් එක. එහෙම මිනිස්සුත් එක්ක මං හිතන්නේ මේ මහ ලොකු ගමනක් යන්න පුළුවන් කියලා මේ දේශපාලනය වගේ සබ්ජෙක්ට් එකක් තෝරගෙන. දැන් උදාහරණයක් හැටියට ආගම් බලන්න. දැන් මං අහුවොත් මිනිහෙකුට ආගම අවශ්‍ය මොකටද කියලා. කාටද උකට හරි උත්තරයක් දෙන්න පුළුවන්.
මිනිහෙකුට ආගමක් අවශ්‍ය ඇයි? මං විශ්වාස කරනවා ඉපදිච්ච හැමෝටම මොකක් දැන් අපි සත්තුන්ට වඩා යම් කිසි විදිහකින් වෙනස්නේ. සත්තුන්ට වඩා අපි පරිණාමය අතින් දියුණුයි. එතකොට ඉපදිච්ච හැම මිනිහෙකුට ඕනේ කරනවා තමුන්ට තනියම වැඩ කරගන්න පුළුවන් තත්ත්වයට එනකම් මත දරන්න පුළුවන් එනකම් ජීවත් වෙන්න කෝඩ් ඔෆ් ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. ඉපදිච්ච මිනිහෙකුට කවදාවත් බෑ තමුන්ට කියලා කෝඩ් ඔෆ් ප්‍රැක්ටිස් එකක් හදාගන්න. ඒ නිසා කවුරු හරි හදලා දුන්නු හොඳ කෝඩ් ඔෆ් ප්‍රැක්ටිස් එකක් එක්ක අපි යන්න ඕනේ. ඒව තමයි මේ ආගම. බුද්ධ ආගම වේවා, ක්‍රිස්තියානි ආගම වේවා, අනිකුත් ආගම් වේවා. මං අනිත් ආගම් ගැන ඉතින් කියන්න දන්නේ නැහැ. ඒවා කෝඩ් ඔෆ් ප්‍රැක්ටිස්. ඒ කෝඩ් ඔෆ් ප්‍රැක්ටිස් එකේ තමයි අපි යම් කිසි පිළිවෙත් ඉගෙන ගන්නේ සමාජයේ ඉන්න ඕන විදිහ පිළිබඳව. එහෙම වෙලා අපි නිදහස් චින්තනයට ආපුහාම අපි ඒ ආගම් වල ගැත්තොම් වෙන්නේ නැතුව හැම ආගමකම තියෙන හොඳ දේවල් දකින්න පුරුදු වෙන්න ඕනේ. පුහු දේවල් අයින් කරගන්න පුරුදු වෙන්න ඕනේ. නමුත් එහෙම නෙමෙයි මිනිස්සු ඒක බාර අරන් තියෙන්නේ. මම හිතන්නේ ආගම් කර්තෘවරුත් ඒවා එහෙම තමයි කියලා තියෙන්නේ. ඒක ගොඩක් අය තේරුම් අරගන්නේ නැහැ. දැන් අපි ඇවිල්ලා අපේ ආගම හොඳයි කියනවා වගේම අනිත් අය ඔක්කොම ඒ ආගම හොඳයි කියනවා. අපි දෙයක් නරකයි කියන්න නම් අපේ දේට වඩා නරකයි කියන දේ අධ්‍යයනය කරලා ඉන්න ඕනේ නරකද කියලා බලන්න. නැත්තම් ඒක නොකිය ඉන්න ඕනේ. ඉතින් මම දරන මත ඒකයි. ඉතින් ඇත්ත වශයෙන්ම මේ අපි කරන්නේ එක්තරා දේශපාලනයක් තමයි. දේශපාලනය කියවා මිනිස්සු දන්නේ පාර්ලිමේන්තු දේශපාලනය විතරයි. එතන නම් මට මඩ ගොඩක්. ඒක නිසා මගේ එතනට යන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් මේ අපි පන්තියක උගන්වන එක තුලක් තියෙන දේශපාලනයක් තමයි. මම ඇත්ත වශයෙන්ම නිදහස් මතධාරියෙක්. මම අර චූටි කාලේ මුලින්ම ඡන්දෙ හම්බ වෙච්ච වෙලාවේ ඡන්දෙ දාන්න තියෙන ආසාවට උනන්දුවට කියලා දැම්මට මම සාමාන්‍යයෙන් ඡන්දයක් දාන්නවත් යන කෙනෙක් නෙමෙයි. දැන් මට තියෙන එක ඡන්දෙනේ. එතකොට ඔය නිකන් මිනිහෙකුට මිනිස්සු 10 දෙනෙකුට මොනවා හරි දීලා ගෙන් දාලා ඉන්න කිව්වොත් මන් දාපු පස්සේ විරුද්ධව මගේ ඡන්දෙට කිසි වටිනාකමක් නැහැනේ. එතකොට ඉතින් මේ මගේ ඡන්දෙන් යම් කිසි පෙරලියක් කළ හැකි නම් ඔන්න අපි ඡන්දෙ දෙන්නට කමක් නැහැ. මොකද ඉන්නේ දැන් අපි හිතමු එක්තරා පක්ෂයට ලක්ෂ 50ක් හම්බුණා කියමුකෝ. ඕකට තව 51ක් එකතු වුණා කියලා ඕක කිසි මේ සිග්නිෆිකන්ට් මේ වෙනසක් වෙන්නේ නැහැ නේ. ඉතින් ඒක තමයි කතන්දරේ. මේ ඉතින් දේශපාලනය කියලා දෙයක් ඕගොල්ලොත් හැමෝම කරනවා. ඔයා තුලත් දේශපාලනයක් තමයි. ඔයා ගෙදර ජීවත් වෙන එකත් දේශපාලනයක් තමයි. එක්තරා විදියකට. නමුත් මේ අද මේ ලේබල් අලෝකේ තියෙන දේශපාලනයට යන්න තරම් නම් මගේ එහෙම කැමැත්තක්වත් දුක නැහැ. ඔය සමහර අවස්ථාවල ඉතින් අපේ ඡන්දිරන බොහොම මිතුරෝ ඉන්නවා. මුතිරෝ වෙනුවෙන් පොඩි කතාවක් කරන්න කිව්වහම අපි ගිහින් කියලා තියෙනවා මේ පක්ෂයට ඡන්ද දෙන අය ඉන්නවා නම් මේ මහත්තයා ගැන සලකා බලන්න. ඒකයි කාටවත් ඒ පක්ෂයට ඡන්ද දෙන්න කියපු කතාවක් නෙමෙයි. ඉතින් එහෙම උදව් කරලා තියෙනවා යාළු උදව් ඉල්ලපුවාම ක්ෂේත්‍රයේ. රටේ දැනට පවතින අධ්‍යාපන ක්‍රමවේදයට හැම දෙනාගේම වගේ විවේචන තියෙනවා. සර් හිතන්නේ ඇයි ඒ? සර්ට මොනවා හරි යෝජනා තියෙනවද ඒකට? ඒක නම් හරිම හොඳ ප්‍රශ්නයක්. දැන් මෑත කාලෙකදී පත්වෙච්ච හැම රජයක්ම කියපු කතන්දර ඇහිලා තියෙනවද? රටට උවමනා රටට වැදගත් රටේ සංවර්ධනයට උතුරු දෙන අධ්‍යාපන ක්‍රමයක් අපි සකස් කරන්න ඕනේ. ඕක හැම දේශපාලන පක්ෂයක්ම පත් වෙනකොට කියපු කතන්දරයක්. මේ සිලබස් වෙනස් වෙන්න ඕනේ. ওই විදිහට කතන්දරේ තියෙනවා. දැන් අනු මං ඔයාලට කියන්නම් මේ පවතින උසස් පෙළ භෞතික විද්‍යා සිලබස් එක මේ ක්‍රමයේ පටන් ගන්න 1973 ඉඳලා. ඊට පෙර තිබුණා පාසල් වල ප්‍රැක්ටිකල්ස් පවා කරලා
එහෙම විභාගෙ තියපු ක්‍රමයක් තිබුණා. නමුත් ඒ ජනගහනේ පොඩි කාලේ. ඒ කාලේ සාමාන්‍ය S3ක් අරගෙනත් කැම්පස් යන ළමයි හිටියා. නමුත් මේ ප්‍රැක්ටිකල්ස් පවත්වගෙන යන්න තියෙන අපහසුතාවයේ හේතු කොටගෙන මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයක් ඉන්ට්‍රොඩියුස් කරලා විභාග ක්‍රමයක් අලුත් උනේ 1973 හෝ 74 මම හිතන්නේ 73 තමයි. 73 තමයි මේක පටන් ගත්තේ. එදා සිට ඔන්න 80 දී සිලබස් එක වෙනස් වෙනවා. ඒ සිලබස් එක වෙනස් වෙලා විභාගයක් තියෙන එක අවුරුද්දයි. ඒක නරකයි කියනවා. ඊට පස්සේ වෙන විභාගයක් වෙන සිලබස් එකකට යනවා ආපහු. ඔන්න ඔය විදිහට මම ඔය භෞතික විද්‍යාව සියලු සිලබස් උගන්වපු ගුරුවරයෙක්. මං හිතන්නේ සියලුම සිලබස් උගන්වපු ගුරුවරු අදට ලංකාවේ ඇත්තේ මං විතරයි කියලා මම විශ්වාස කරනවා. සියලු සිලබස් උගන්වපු. 73 හඳුන්වන දුන්නු සිලබස් එකේ ඉඳලා මම භෞතික විද්‍යාව උගන්වලා තියෙනවා. දැන් මේ අවුරුදු 10න් 10ට සිලබස් චේන්ජ් කරනවා. දැන් කාලේ විදියට. මොකද්ද චේන්ජ් වෙනවා කියලා එන්නේ? දැන් භෞතික විද්‍යාව සිලබස් එකේ නම් මේ දැන් අර කෑල්ල අයින් කළා මේ කෑල්ල දානවා. සමහර විට කලින් සිලබස් එකේ අයින් වෙච්ච කෑල්ලක් දැන් එකට එනවා. දැන් එකක් අයින් වෙනවා. අර නිකන් මොකක් හරි වෙනවා. ඉතින් ඕක නෙමෙයි මේ රටට ඔබින 20 වෙනි සතවර්ෂයට ඔබින අධ්‍යාපන ක්‍රමය කියන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි දුමු සයන්ස් කරලා ඇඩ්වාන්ස් ලෙවල් කරලා ඒ තුනක් අරගෙන ඉස්කෝලෙන් එළියට එන ළමයි ගැන හිතන්න. මොනවද කළේ? විද්‍යාව. භෞතික විද්‍යාව කරලා තියෙනවා. මොනවද ඉගෙන තියෙන්නේ? ඉලෙක්ට්‍රිසිටි ඉගෙනගෙන තියෙනවා. ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙනගෙන තියෙනවා. අඩු ගානේ ගියක් වයරින් කරගන්න පුළුවන්. දැනුමක් තියෙනවා. ප්ලග් පොයින්ට් එකක පේස් එක නිව්ට්‍රල් එක කොයි පැත්තටද හයි කරන්න කියලා දන්නවද? එහෙම දැනුමක් නැහැ නේ. ගණන් හදන්න පුළුවන්. මේ අධ්‍යාපන ක්‍රමේ මම තාම දකින්නේ හදලා තියෙන්නේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධියක් කරගන්න ඕනේ කරන මුල් කොටස හැටියට තමයි ඒගොල්ලෝ සිලබස් හදලා තියෙන්නේ. ඒක හොඳයි ඔක්කොටම කැම්පස් යන්න පුළුවන්. නමුත් කැම්පස් යන්න බැරි ළමයා ඒ ලැබපු දැනුමින් කරන්න දෙයක් නැහැ එතන. අද ඒ ළමයිව දිගටම දාලා තියෙන යපුම් මානසිකත්වයේ. දැන් හොඳට බලන්න. විශ්වවිද්‍යාලවල ගිහිලා ඉගෙනගෙන උපාධි කරපු නැති කට්ටිය තමයි ඒ උපාධි කරපු කට්ටියට රස්සාවක් හොයලා දෙන්නේ. බහුතර පිරිසක් ඉංජිනේරු තාක්ෂණික ශිල්පීන් අද රස්සාවල් කරන්නේ ඒ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඒ උපාධිය නොකරපු අය දාපු කම්පැනිස් වල. එතකොට අපි ළමයාව එහෙම සකස් කරන්නේ. ඉතින් මේ මම නම් දකින්නේ ඉතින් මේ සිලබස් එක අලුත් කරනවා කියලා හැමදාම අලුත් කරන්න ඉන්නේ එකම කට්ටිය. ඒ කට්ටිය ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේ කරලා ඉවරයි. එතනින් එහා දැක්මක් නැහැ. නව නිර්දේශය හදලා ඉවර වෙලා පබ්ලිෂ් කළාට පස්සේ ඕකේ ඉන්නවා මහාචාර්යවරු 37කගේ නම් මේකට සම්බන්ධ වෙලා මේකට අනුග්‍රහය දක්වපු කියලා. මම සමහර කීප දෙනෙකුගෙන් ඇහුවා මේකේ මේ තැන්වල පොඩි ප්‍රශ්න තියෙනවා. එහෙමද? ඔව්. එතකොට මේ ඕගොල්ලෝ මේව බැලුවේ නැද්ද? බැලුවේ නැද්ද කියන්නේ? දැන් ඕගොල්ලෝ නේද හැදුවේ? නෑ මන් දන්නේ. ඒ වගේ නම තියෙනවා. මගේ නමක් තියෙනවද ඒකේ? කොහෙන් ගෙනවත් දන්නේ නැහැ සිලබස් එක. මේ මං කියන්නේ ඇත්ත. ඉතින් මන් නම් කියන්නේ ඉතින් මේ රජය විසින් කරන්න ඕනේ මේ දියුණු ලෝකේ රටවල් වල අධ්‍යාපන ක්‍රම තියෙන විශේෂඥයෝ කන්සල්ටන්ට්ලා හැටියට ගෙනල්ලා සිලබස් එකක් හදන්න ඕනේ. විශේෂයෙන් ඔය ලන්ඩන් A level වගේ ගත්තොත් ලන්ඩන් A level වගේ එකක් කරපුවාම ඒ ළමින්ට ඉගෙන ගත්ත එකෙන් වැඩක් කරන්න පුළුවන්. ඒ සිලබස් හදලා තියෙන ඒ විදිහට. ඒ ළමයි ඒ සිලබස් එකේ දේ ඉගෙන ගත්තාම යමක් කරන්න පුළුවන්. අපිට ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් කියලා දෙයක් උගන්වන්න තියෙනවා. ඩිජිටල් කැමරාව කියන්නේ මොකක්ද කියලා ළමයි දන්නේ නැහැ. 4K කියන්නේ මොකක්ද කියලා ළමයි දන්නේ නැහැ.
මන්නම් ඉතින් මගේ පන්තිවල මේවා කියලා දෙනවා. බාහිර දේවල් හැටියට. ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙන ගත්ත එළියට ගිය ළමයා 4K කියන්නේ මොකක්ද දන්නේ නැහැ. අර ස්ටුඩියෝ එකේ වැඩ කරපු 8 පාස් කොල්ලා දන්නා 4K මේකයි HD කියන්නේ මේකයි කියලා. ඉතින් ඕකනේ අධ්‍යාපනය. මන්නම් මේ අධ්‍යාපන ක්‍රමය ගැන සම්පූර්ණ අසතුටුයි. හැමදාම කරන්නේ මොකක්ද? අපේ නෝනා බයොලොජි සිලබස් එක බලලා කියනවා බුදු අම්බෝ මේ තරම් ගොඩක් ළමයින්ට මතක තියාගන්න පුළුවන්ද? ලෝකේ තියෙන හැමදේම දාලා. දැන් අද සිලබස් එක මෙච්චර ලොකු නම් ප්‍රශ්න පත්‍රේ මෙන්න මෙච්චරයි. සිලබස් එකේ 60%ක්වත් ටච් කරලවත් නැහැ ප්‍රශ්න පත්‍රයක. මොකද ප්‍රශ්න පත්‍රය හරි පොඩි. බහුවර්ණ ප්‍රශ්න 50යි තියෙන්නේ. අපි ඉගෙන ගන්නේ 75ක් තිබුණා. බහුවර්ණ ප්‍රශ්න 50ට මේ සිලබස් එකේ කව වෙන්න දාන්න බෑ. රචනා ප්‍රශ්න ගත්තත් දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි මාස 2-3ක් උගන්වන ප්‍රශ්නකින් විභාගයට අහන්න පුළුවන් පොඩි බහුවර්ණ ප්‍රශ්නයක් විතරයි. ඉතින් මොකටද මේ හැටි සිලබස් කන්දරාවක් ලෝඩ් එකක් ළමයිගේ ඔළුවට පටවන්නේ? ළමයින්ට අධ්‍යාපනය නීරස කරන්නේ. ලන්ඩන් A level වගේ ටිකක් ඵලදායී දෙයක්කට යන්න ඕනේ. අපි ඒකට ඒ වගේ රටවල් වල ඉන්න අධ්‍යාපනඥයෝ අනිත් එක සිලබස් චේන්ජ් කරනවා කියලා අවුරුදු 10කට සැරයක් අලුත් නව නිර්දේශයක් තියෙනවා. නව නිර්දේශයක් තියලා ඊට පස්සේ පරණ විභාගයේ අලුත් විභාගයේ කියලා දෙකක්ම තියෙනවා. දෙකක් තියලා කැම්පස් තෝරගන්න බැරුව නඩු දාගන්නවා. ඔය අත්දැකීම අපේ බලවතුන් දැන් කීප වතාවක්ම අත්විඳත් තාම මේක හදාගෙන නැහැ. සිලබස් චේන්ජ් කරනවා නම් අවුරුදු පතා පොඩ කරන්න පුළුවන්. එතකොට මේ එක අවුරුද්දක කණ්ඩායම් දෙකක් නැහැ විභාගයට යන තෝරගන්න ක්‍රමයක් නැති. පොඩ වෙනස් කරනවා. සිලබස් එකක් වෙනස් කරාට පස්සේ කලින් සිලබස් එකක් කරපු කෙනෙක් මේ අවුරුදු විභාගය කරනවා නම් මේ විභාගය කරන්න ඕනේ. දැන් ලන්ඩන් A level වලත් නිතර වෙනස්කම් වෙනවා. ළමයෙකුට කරන්න ඕන නම් මේ පාර විභාගේ ඒ සිලබස් එක ඒ පාර කරන්න ඕනේ. ඒ ළමයට ඒක බැරි නෑ. නමුත් පරණ ළමින්ට මේ විභාගය කරන්න අලුත් ළමින්ට මේ විභාගය යන්න කියලා එකම ප්‍රශ්න පත්‍රේ. විභාග නම් දෙකකින් එනවා. චූටි වෙනසක් කරනවා එක බහුවර්ණ ප්‍රශ්නයක දෙක. ලොකු අවුලක් කරනවා. ළමයි ගහ ගන්නවා. ළමයින්ගේ හරිය සෆර් කරනවා. මේවා කවුරුත් මේ දකින්නේ නැහැ. ඉතින් කවුරුත් මේවට ඇඩ්‍රස් කරන්නේ නැහැ. ඉතින් දේශපාලනය විතරයි කර ඉන්නේ. මේ සිලබස් හදන කට්ටිය නම් දැන් අයින් වෙන්න ඕනේ. මම දකින විදියට. මොකද ඒ අයට රජයෙන් දෙන මැන්ඩේට් එක කවදාවත් ඒගොල්ලෝ කරලා නැහැ. ඒගොල්ලෝ එකම දේ තමයි කරකෝ ඉන්නේ. මේකට අලුත් කණ්ඩායමක් එන්න ඕනේ. අලුත් දැක්මක් තියෙන කට්ටියක් එන්න ඕනේ. එහෙම ඕන තරම් ඉන්නවා. ඒගොල්ලන්ගේ වැඩක් ගන්න. ඉන්න කට්ටිය මෙතන ඉන්නවා. ඕක වෙනස් වෙන්න ඕනේ. ඒක තමයි මගේ මතය. අවසාන වශයෙන් අපේ රටේ දැන් මේ තියෙන කොවිඩ් වාතාවරණයත් එක්ක ගුරුවරයෙක් විදියට අපේ රටේ දරුවන්ට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? මෙහෙමයි. අර හැම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියනවනේ. ඒතර අපි මයින්ඩ් එක හැදෙන්න ඕනේ ඒ රිදී රේඛාව කොහෙද කියලා හොයන්න. අපි කළු වලාව විතරමනේ දකින්නේ. දැන් උදාහරණයක් හැටියට මාස්ක් එකක් පැළඳගෙන යනවා කියන එක. සිංගප්පූරුවේ තායිලන්තේ අපි මීට අවුරුදු 10කට 15ක කලින් ඉඳන් දැක්ක හැමදාම උදේට ඒ ගෑනු ළමයි යන්නේ මාස්ක් එකක් දාගෙන. හරි. දැන් මීට අවුරුද්දකට දෙකකට පෙර අපි මං එහෙම ඔෆිස් එකට වැඩට ගියා නම් මාස්ක් එකක් දාගෙන මොන තරම් උසුළු විසුළු කරනවා. හරි. ෆොටෝත් ගහයි. හරි. ඒ කොච්චර වටිනවද? වැඩ ඇරලා පාරේ යනකොට දූවිලි කන්න නැතුව මාස්ක් එකක් දාගෙන යනවා ගෙදර යනකම්. අඩු ගානේ ඇදුම රෝගියෙක්වත් හරි මේ දූවිල්ලෙන් බේරෙන්න මාස්ක් එකක් දාන පුරුද්දක් අපිට තිබුණාද? ලංකාවේ මම දැකලා තියෙනවා එයාපෝට් එකේ අර බින් එකට අත දාලා ඒ කුණු
තමුන්ගේ ට්‍රොලියට දාගත්තු ගෑනු කෙනෙක්ව මම දැක්කා. අපි මේ ලංකාවේ එයාපෝට් එකේ. මං ඇහුවා මේ ඕගලන්ට ග්ලව්ස් එකක් දීලා නැද්ද? ඕගලන්ගේ ආයතන දැන් මේගොල්ලෝ ප්‍රයිවට් ආයතන වලින් මේ වගේ සේවා ලබා ගන්න. මට ග්ලව්ස් එකක් දීලා නැද්ද කියලා ඇහුවා. මේක මේ කරන්න. ඒවනම් දීලා තියෙනවා සර්. ඉතින් ඕව හරි කරදරයි දාගෙන වැඩ කරන්න. දැන් ඔය තීන්ද ගාන කට්ටියට මාස්ක් එකක් දාගන්න, ග්ලව්ස් එකක් දාගන්න. කොච්චර කිව්වත් ඒවා කරන්නේ නැහනේ. දැන් උදාහරණයකට අතීතයේ ඔය ප්‍රින්ටිං වැඩ කරපු ඔය කට්ටිය කලේ අර අකුරු අමුණනවා, ඊයන් අකුරු අමුණනවා. ඔය සියලුම දෙනා කැන්සර් ඇදිලා මැරිලා තියෙන්නේ. බහුතරය. ඇයි ඒ දැනුවත්කම නැහැ. දැන් අද අඩු ගානේ මේ ඔය ගමේ මිනිහෙක් කියන දේ හරියට කළේ නැත්නම් නිකටට හරි ඕක තමයි කියනවා. හරි? ඒ හොඳ සෞඛ්‍ය පුරුදු කියන එක කට්ටියට ඇති වුණා දැන්. දැන් කවුරුත් දැන් මම මෙතෙන්ට ඇවිල්ලා අත් හොදගෙන ආවට මෙතන මාස්ක් එකක් දාගාවට කවුරුත් මේ අමුතු සතෙක් වගේ බලන්නේ නැහැ නේද? මම හිතන තව අවුරුදු 10ක් යනකම් අපේ කට්ටිය අය මාස්ක් දාගෙන ගියත් ඒක දැන් ප්‍රැක්ටිස් එකක් වෙනවා. ඊළඟට ළමයින්ටත් අපි තුමු අපි යම් විදියකින් ඔන්ලයින් සේවාවක් දෙනවා නම් ඔය ළමයින්ටත් නිවසේ ඉඳගෙන එකම දේ ඉතින් අර ස්ක්‍රීන් එකක් දිගටම බලන එක ඇත්තටම සෞඛ්‍යයට හොඳයි කියලා මම කියන්නේ නෑ. නමුත් ඉතින් අර මේක හැමදාම කරන දෙයක් නෙමෙයිනේ. අර ඔන්ලයින් ඉගෙන ගන්නවා කියන එක අපි ගිහලා ෆිසිකලි පන්තියක උගන්වනවා වගේ ළමයෙකුට වදින්නෙත් නෑ. ඒ වගේ ගැටලු තියෙනවා. ඒක තමයි අඳුරු පැත්ත. නමුත් ඉතින් අර මේ කොවිඩ් ප්‍රශ්නේ අපි හොයන්න ඕනේ. දැන් කොවිඩ් ප්‍රශ්නෙන් හැදිච්ච හොඳ දේවල් අපි බලමු. ගෙදර අම්මලා තාත්තලා ළමයි එකට ඉන්නවා. කොච්චර අය ගෙවතු වගා කරලා තියෙනවද? ඔය මම Facebook එකේ දැකලා තියෙනවා මේ කොවිඩ් කාලේ ගෙදර වවාගත්තු කෙහෙල්ලවරියක්. හරි? ඉතින් ඔය වගේ දෙයක් මම හිතන්නේ මේ ජීවිතේ කවදාවත් මේ කොවිඩ් ප්‍රශ්නයක් වනම් අපි කරයි කියලා. වත්තර කියලා කෙහෙල් පැලයක් හිටෝලා. ඉතින් අර සාමාන්‍යයෙන් අර ජීවිතේ අමතක වෙච්ච දේවල්, වගකීම්, සංස්කෘතිකම දේවල් ආපහු මිනිස්සුන්ට මතක් කරලා දුන්නා. ලෝකේ වරින් වර මෙහෙමයි අපි සබා ධර්මයට විරුද්ධව යනකොට බැරිම තැන සබා ධර්මයත් අපිට කනේ පාරක් ගහනවා. මම ගියේ එක්තරා ඒෂියන් සයන්ස් කොන්ෆරන්ස් එකේදී නොබෙල් ත්‍යාග දෙනපු විද්‍යාඥයෙක් මෙන්න මෙහෙම කතාවක් කිව්වා. ඉන්ඩස්ට්‍රියල් රෙවලූෂන් එකෙන් පස්සේ මේ ලෝකේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 2කින් වැඩි වෙලා තියෙනවා කියලා. ලෝක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 2කින් වැඩි වුණා කිව්වම ඕගොල්ලෝ හිතයි මේ මිනිහා කොච්චර ලෝභද මේ සෙන්ටිග්‍රේඩ් 2යිනේ වැඩි වුණේ. දැන් ඕගොල්ලෝ හිතන්න සෙන්ටිග්‍රේඩ් 2කින් තමුන්ගේ ඇඟේ උෂ්ණත්වය වැඩි වුණොත් තමුන්ට මොකද වෙන්නේ කියලා. උන්න ගැනිලා වේවුලලා කෑ ගගහ මොනතරම් දඟලනවද? අන්න ඒ ඔබට වෙන දේ තමයි අද ලෝකෙට වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ සෝබා ධර්මයේ රකින්නවා කියන එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ වගේම එතුමා කියපු කතාවක් තමයි ඇමරිකාව සම්පත් පාරිභෝජනය කරන විදිහට මේ මුළු ලෝකෙම මිනිස්සු සම්පත් පාරිභෝජනය කළොත් අද තියෙන සම්පත් වගේ 8 ගුණයක් ඕනේ. එංගලන්තයේ පාරිභෝජනය වෙන විදිහට ගියොත් 5 ගුණයක් ඕනේ. සාමාන්‍ය යුරෝපයේ කරන විදිහට ගත්තොත් 3 ගුණයක් ඕනේ. නමුත් ඉන්දියාව පාරිභෝජනය කරන විදිහට 0.4යි ඕනේ කරන්නේ. ඉන්දියාව තමයි ලෝකේ බැලන්සින් පොයින්ට් එක. ඉන්දියාවේ මහා ජනගහනයක් ඉන්නවා. ඒගොල්ලෝ බොහොම 0.4යි පාවිච්චි කරන්නේ. ඒ කරන ඉතුරුවෙන් තමයි අනිත් සුඛෝපභෝගී රටවල් වලට මහා පරිමාණයේ සම්පත් විනාශ කරන අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් ඉන්දියාවේ ඉන්න බිලියන ගාණක් මිනිස්සු හිතන්න ඔක්කොමලා චිකන් කෑවොත් අද දවල් වේලට කුකුල්ලු මිලියන කීයක් මරන්න ඕනද?
එක වේලකට. ඒ රටේ 80%ක් වෙජිටේරියන්. ඒකෙන් සත්තු ටික බේරිලා ඉන්නවා. හරි. දැන් ඉන්දියාවේ මිලියන 180ක් ජනතාවනේ. එක කුකුලෙක්ව 4 දෙනෙක් කෑවොත් ඔය 184න් බෙදපුවාම මිලියන 40 ගාණක්. එක වේලකට කුකුල්ලු මිලියන 40ක් මරන්න ඕනේ. චිකන් කන්න එක වේලකට. හරි. ඒ මිනිස්සු වෙජිටේරියන්. එතන තමයි ලෝකේ බැලන්සින් පොයින්ට් එක. මේ මං කියන කතාවක් නෙමෙයි. නොබෙල් ත්‍යාගය දෙන විද්‍යාඥයෙක් කරපු කතාවක්. ඒ සමුළුවේ මමත් හිටියා. මේ මං එතුමත් එක්ක ඡායාරූපයකුත් අරන් තිනවා. මේ ඉතින් අර ඒක තමයි ඉතින් අපි තේරුම් ගන්න ඕනේ සෝබා ධර්මයට පිටුපාල යනකොට සෝබා ධර්මයට බැරිම තැන කන හරහා පාරක් ගහනවා අපිට. මම හිතනවා අපිට මේ වෙලේ වැදිලා තියෙන යෝගී කනේ පාරක්. අපි ගොඩක් වැදගත් දේවල් ටිකක් සර් එක අද කතා කරා. බොහොම ස්තුතියි සර් අපිත් එක්ක සම්බන්ධ වුණාට. අයිබෝන්. ඇත්තෙම මේ බොහොම ස්තුතියි මට මේකට ආරාධනය කළාටත්. ඔයගොල්ලෝ මේ විශේෂ මේ හදිසි කැඳවීමක් වගේ කළේ. ඒක නිසා අපි මීට වඩා මං හිතනවා මේ විශේෂ මාතෘකා යටතේ කතා කරන්න අවස්ථාවක් දෙකක් ලෑස්ති කරගන්න අපි ඒ ගැන සාකච්ඡාවක් කරමු. ස්තුතියි මට ආරාධනය කළාට මේ වැඩසටහන සඳහා.